Model Kata with Roseanne. At the first program එක models ලා ගැන fashion shows ගැන fashion industry එක ගැන තොරතුරු රාශියක් මම ඔබට ගෙන එනවා. ඉතින් අද first program එකෙන් මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ප්‍රවීණයන් 4 දෙනෙක් එක්ක. චූලා, රම්සි, කෝෂ්, ඒ වගේම කමිල්. ශේෂ්ත්‍රයට මේගොල්ලන් ලොකු සේවාවක් කරලා තියෙනවා. ඒ වගේම ඒගොල්ලන්ගෙන් බොහෝ දේවල් අපිට ඉගෙන ගන්නත් තියෙනවා. කතා කරමු ඒගොල්ලන් එක්ක. Model Talk අපේ first episode එකෙන් අපිත් එක්ක එකතු වෙන්නේ හැමෝම දන්න කියන ප්‍රවීණම අපේ අද ඉන්ඩස්ට්‍රි එකේ ඉන්න ප්‍රවීණම මොඩල් කෙනෙක් එක්ක. චුල්පත් බෙන්ඩ්. අපි හැමෝම දන්නවා චූලා කියලා. එහෙම නේද? ඔව්. චූලා මට ඉස්සෙල්ලාම දැනගන්න ඕනේ දැන් මේ ප්‍රෝග්‍රෑම් එක කරන්නේ අපි මොඩල්ස්ලා දැනුවත් කරන්න කොහොමද ඉන්ඩස්ට්‍රි එකට එන්ටර් වෙන්නේ මොකක්ද ඒගොල්ලන් තියාගන්න ඕනේ ස්ටෑන්ඩඩ්ස් කියලා. ඉතින් මොඩල් කෙනෙක් වෙන්න මොකක්ද තියෙන්න ඕනේ මූලිකම දේ ඒගොල්ලන්ට අවශ්‍ය වෙන්නේ මොනවාද? මම හිතන්නේ මූලිකම දේ තමයි රෝසන් ඕන දෙයක ඇවිල්ලා දැනුම කියන දේ. එතකොට අපේ මොඩලින් ඉන්ඩස්ට්‍රි එකේ කැටගරිස් තියෙනවා. you can catwalk model කෙනෙක් වෙන්න පුළුවන්. එතකොට print media model කෙනෙක් වෙන්න පුළුවන්. එතකොට fitness, fit on models, ushers ඒ වගේ ගොඩක් තියෙනවා. හැබැයි mainly අපි ගත්තොත් catwalk modeling තමයි ගොඩක්ම famous මුළු ලෝකෙම. ඉතින් ඒකට අනිවාර්යයෙන්ම අවශ්‍ය වෙන්නේ height එකක්. හැබැයි අද කාලේ අපි දකිනවා ගොඩාක් print media වල එහෙම යනවා. එතකොට අනිවාර්යයෙන්ම photogenic වෙන්න ඕනේ. ඒ ඉන්න model. ඒ වගේම තමයි මම හිතන්නේ තමුන්ගේ උසට සරිලන body එකක් ඒ කියන්නේ maintain වෙන්න ඕනේ. හැබැයි අද කාලේ plus size modelsත් ඉන්නවා. අපි දැකලා තියෙනවා especially internationally plus size models ඒගොල්ලෝ කියන්නේ තමුන්ගේ body එක you have to love your body like you know you have to be comfortable within you ආදරය කරන්න ඕනේ හැම දෙයකම කියලා. ඉතින් ඒක ඒ හම්බ වෙන ඒ කියන්නේ සේවාදායකයාගේ අවශ්‍යතාවය අනුව තමයි අපි දැනගන්න ඕනේ අපි හැබැයි මොන කැටගරියකට ෆිට වෙන්නේ කියන එකත් අපි මොන කැටගරියකටද ෆිට වෙන්නේ. අද අපි දකිනවා ගොඩක් වෙලාවට මොඩල්ස්ලා ස්විම් සූට් ෂූට්ස් එහෙම කරන බොඩි එකක් නැතුව. ඒ වුණාට ඉන්ටර්නැෂනලි ස්විම් සූට් මොඩලින් වලට වෙනම කට්ටියක් ඉන්නේ. හැම මොඩල්ම ස්විම් වෙර් එකක් ඇඳගෙන කරන්න ඕනේ නැහැ. මම හිතන්නේ ශේෂ්ත්‍රයට ඇවිල්ලා තියෙන නරක රාමෙත් අපි නුසුදුසු දේ කරන්න ගිහිල්ලා තමයි නේද? අනිවාර්යයෙන්ම. ඉතින් ඒක තමයි අපි ඉස්සරහට අරගෙන යන්න ඕනේ. දැන් ශේෂ්ත්‍රයට ආපු ගමන්ම මොකක්ද ඒගොල්ලන් තියන්න ඕනේ පළවෙනි පියවර? ෆැෂන් ඉන්ඩස්ට්‍රි කියන්නේ මොඩලින් ඉන්ඩස්ට්‍රි කියන්නේ හැමදාම ඩෙවලොප් වෙන්න හැමදාම ඒක අප්ඩේට් වෙන්න ඕනේ අලුත් වෙනවා. මොකද අපි ඉස්සර ඇවිදිපු විදිය නෙමෙයි අද ගොඩක් වෙලාවට කැට් වොක් එක කියලා අපි ඇවිදින්නේ රෑම්ප් එකක. ස්ටයිල්ස් වෙනස් වෙනවා. ඉතින් අපි අප්ඩේට් වෙන්න ඕනේ. හැබැයි මිනිමම් අඩුම තරමේ මාස 3ක්වත් හොඳ ට්‍රේනින් එකක් තියෙන්න ඕනේ හොඳ ගුරුවරයෙක් යටතේ ඒ කියන්නේ රෑම්ප් එකක නැගලා ෂෝ එකක් කරන්න. මොඩල් කෙනෙක් ශේෂ්ත්‍රයට ඇවිල්ලා යම්කිසි කාලයක් එක්ස්පීරියන්ස් අරගෙන වැඩ කරලා කොහොමද මේ මොඩල් කෙනෙක්ගේ මිල තීරණය කරන්නේ? තමන් විසින්ද නැත්නම් සේවාදායකයාද කවුද මේ මිල තීරණය කරන්නේ? මම හිතන්නේ තමුන්ට normally agency එකකින් එහෙම යනවා නම් ඒගොල්ලන්ගේ ඒජන්ට්ගේ මොඩල් ෆී එකක් තියෙනවා කීයද කියන එක. හැබැයි තමුන් තනියම කරනවා නම් අනිවාර්යයෙන්ම තමුන් කියන්න පුළුවන් ඕනම මිලක් කියන්න පුළුවන්. හැබැයි මං හිතන්නේ ඒක ටයිටල්ස් වලින් එතකොට එක්ස්පීරියන්ස් එකෙන් ඒ කියන්නේ අපි හැමතිස්සෙම හිතන්න ඕනේ මං හිතන්නේ ගොඩක් වෙලාවට අපේ මොඩල්ස්ලා ප්‍රයිස් එකක් කියන ගොඩක් වෙලාවට ඒ සේවාදායකයාට මේ ඒකෙන් ඇත්තටම ලොකු ප්‍රයෝජනයක් වෙනවා ලොකු ප්‍රයිස් එකක් කිව්වට ඒ අලුත් ළමයි ස්පෙෂලි කියන්න ඕනේ ලොකු ගණන් කියන එනට අපි ෂූට් එකක් කරන්න ගියාම තව කාව හරි මේ කොරියෝග්‍රාෆර් කෙනෙක්ව ගෙන්නන්න ඕනේ ඒගොල්ලන්ට පෝස් කරන්න උගන්නන්න. ඉතින් අච්චර ලොකු මුදලක් අරන් තමුන් හරියට සේවා කරන්න දෙන්නේ නැත්නම් ඒක හරිම අසාධාරණයි. ඉතින් මම හිතන්නේ තමුන් දන්නවා තමුන් කොච්චරක් ස්ටෑන්ඩඩ් එකේදී ඉන්නේ. ඒ අනුව මිල නියම කරන්න පුළුවන්. ඒ වගේ මම හිතන්නේ ටයිටල් හෝල්ඩර් කෙනෙක්. එතකොට පර්සනැලිටි එකක් if you are a social influencer කෙනෙක් නම් අනිවාර්යයෙන්ම ඊට වඩා normal model කෙනෙක්ට වඩා මේ මිල වැඩියෙන් දැන් අද ශේෂ්ත්‍රයේ ගත්තොත් තියෙන ප්‍රශ්නයක් තමයි අපි payment cuts වලට ගියොත් ඉස්සෙල්ලාම කපන්නේ මොඩල්ගේ payment එක. ඒ වගේ මොඩල්ට ගොඩක් charity work කරන්න සිද්ධ වෙලා තියෙනවා. මොඩල් කෙනෙක් ප්‍රවීණයෙක් එක්ක වැඩ කරනකොට නැත්නම් ෆොටෝග්‍රැෆර් කෙනෙක් එක්ක වැඩ කරනකොට ෆ්‍රී වැඩ කරන්න අවශ්‍යද?
ඇත්තටම අපි හරි ලකි අපි ස්ටාර්ට් එකේ ඉඳන්ම අපිට ප්‍රොෆෙෂනල් ප්‍රවීණයන් එක්කම වැඩ කරන්න තිබ්බා. ඒ වුණාට අද ගොඩක් ඉන්නවා බියුටිෂියන්ස්ලා ෆ්‍රී කරන්න කියලා ඉල්ලනවා. හැබැයි මම නම් හිතන්නේ ඒක මේ මොකද ගොඩක් වෙලාට ළමයි අද අපේ රටේ තත්ත්වය කොවිඩ් ඔක්කොමත් එක්ක හැමෝම ඇවිල්ලා අපහසුතාවක ඉන්න. අඩුම ගානේ මම නම් කියන්නේ එහෙම ළමයිගෙන් ඉල්ලනවා නම් කැබ් ෆෙයා එකක් හරිය ළමයින්ට දෙන්න කියලා. මම දන්නවා ගොඩක් අය ප්‍රොෆෙෂනල්ස් වැඩ කරන්නේ නැහැ. ඒගොල්ලන්ගේ ප්‍රයිස් එක එනකක්. හැබැයි අප්කමින් මොඩල් කෙනෙක් වුණත් ඒගොල්ලෝ අර බලාපොරොත්තුවක් ඇතිව යන්නේ. ඉතින් මම හිතනවා පොඩි ගානකින් ඒ ළමයිව සනසන්න පුළුවන්. අවසාන වශයෙන් කෙටියෙන්ම කියන්න. අද ඉන්ඩස්ට්‍රි එකට ඇතුළු වෙන ඉන්න මොඩල්ස්ලාට මොනවද කියන්න තියෙන්නේ? ඒ වගේම දැන් ක්ෂේත්‍රයේ රැඳලා ඉන්න මොඩල්ස්ලාට යම්කිසි ඇඩ්වයිස් එකක් දෙන්න පුළුවන්. අලුතෙන් එන්ඩින් අයට මම ඉස්සලා කියන්න. මම කියන්නේ අලුතෙන් එන්ඩින් ළමයින්ට කියන්න තියෙන්නේ මොඩලින් කියන්නේ මොකක්ද කියලා හරියට දැනුමක් තියෙන කෙනෙක්ගෙන් ඉගෙන ගන්න. මම හැමදාම දෙන එක්සැම්පල් එකක් තමයි අපි මැත්ස් ෆේල් ටීචර් කෙනෙක් ගාවට යන්නේ මැත්ස් ඉගෙන ගන්න. එතකොට අපි රෑම්ප් එකක් දැකලා නැති රෑම්ප් එකකට ගොඩ වෙලා නැති ෂෝ එකක් සමහර දැකලා නැති කට්ටිය අද ක්ලාසස් කරනවා. ඉතින් ගද්දි හොඳ ගුරුවරයෙක් ඒගොල්ලන්ගේ හැමදෙස්සෙම පසුබිම බලන්න. මොකද ගොඩක් වෙලාවට ළමයි ආසාවට උගන්වන කෙනෙක් ගාවට නෙමෙයි යන්නේ. ඔව් ආසාවට උගන්වන කෙනෙක් ඒක ගැන දැනුමක් නැතුව නිකන් අර සල්ලිම අර මං කියන්නේ කැට් වොක් කඩවල් කියලා කියන්නේ. ඒ මැත්තේම මැරෙන කට්ටිය නෙවෙයි මේකට ආදරයක් තියෙන අවුරුදු ගාණක් රැඳිලා හින්දලා ඒ දැනුම තේරුම තියෙන කට්ටිය උගන්වනවාද ඒගොල්ලන්ව බලලා යන්න. මොකද ගොඩක් වෙලාවට ඒගොල්ලන් ඔය වගේ කැට් වොක් කඩවල් වලට ගිහිල්ලා අමාරුවේ වටනම තමයි අපි ගාවට දුවගෙන එන්නේ. එතකොට අපිට ඒ ළමයිව ඇත්තට බේර ගන්න බෑ වෙන්න තියෙන දේ හැමදේම වෙලා ඉවරයි. ඊට ඉමේජ් එක කියන්නේ හරිම වැදගත්. අනිවාර්යයෙන්ම මොඩල් කෙනෙක් මොකද මොඩල් කෙනෙක් වුණාම හැමෝම කතා වෙනවා. හැමෝම කතා කරන චරිතයක් වෙනවා. ප්‍රොෆෙෂනලි කරද්දී එක. එතකොට අපි දැනගන්න ඕනේ අපි කරන හැමදේම being watched. බොහොම ස්තුතියි මම හිතන්නේ වැදගත් කාරණා ටිකක් කතා කරා අපේ ෆස්ට් මොඩල් ටෝක් එකෙන්. ඉතින් ඉදිරියටත් චූලාව කැඳවන්න මම බලාපොරොත්තු වෙනවා. මොකද තව මේ ක්ෂේත්‍රය කියන්නේ ගොඩ පළල් ක්ෂේත්‍රයක්නේ. ඉතින් අදට බොහොම ස්තුතියි. අද බ්ලෂ් රෂ් with glow segment එකට එකතු වෙලා ඉන්නේ රම්සි රහමාන්. රම්සි රහමාන් කියන්නේ අද ක්ෂේත්‍රයේ ඉන්නේ දැවැන්තෙක්. කොණ්ඩා මොස්තර ගැන කතා කරනකොට කොණ්ඩේ ගැන කතා කරනකොට රම්සි ගැන කතා නොකරම බෑ. අපි රම්සිව කැඳෙව්වේ beautiful me segment එකට කතා කරන්නේ කොහොමද මොඩල්ස්ලත් එක්ක එයාගේ ඉන්ටරැක්ෂන් එක තියෙන්නේ කියලා. සාමාන්‍යයෙන් beautician කෙනෙක් මොඩල් කෙනෙක් අතර අන්‍යෝන්‍ය සම්බන්ධයක් ඇති කරගන්න ඕනේ. කොහොමද ඒ සම්බන්ධය ඇති කරගන්නේ? රම්සි මොඩල් කෙනෙක් සිලෙක්ට් කරනකොට උදාහරණයකට ෆොටෝෂූට් එකක් ගමු අපි. මොකක්ද ඔයා බලන්නේ මොඩල්ගේ තියෙන ඕන දේවල්? ඇත්තටම රෝසෑන් මොඩල් කියලා කියනකොට දැන් ඔක මොඩල්ස් එකේ ඇත්තටම ලස්සන මූණක්ම වෙන්න අවශ්‍ය නැහැ. නමුත් කියමුකෝ මම කොණ්ඩේ ෂූට් එකක් හෑ ෂූට් or බ්‍රයිඩ් ෂූට් කරනක අවශ්‍යම මූණ. මූණ ලස්සනයි. නමුත් ඒ මොඩල් කෙනෙක් දැනගන්න ඕන කොහොමද පෝස් කරන්න. හරි අවශ්‍යයි. මූණ ෆීචර්ස් එච්චර ලස්සන නැති වුණොත් ප්‍රශ්නයක් නෑ. ඒක අතින් තියෙන එක අපේ මේකප් වලින් දැන් උගක් මේකප් හෑ වෙනස් කර සම්පූර්ණ වෙනස් කළ දැන්. ඕම දන්න මං කියන්නේ රොසෑන් ඕම මං කොච්චර කළ වෙනස් කළ තියෙන්නේ. කියන්නේ ඒක අපේ දක්ෂකම but නමුත් මේ මොඩල් කෙනෙක්ගේ bone structure is very important. The bone structure and ඒගලන් කොහොමද pose කරන්නේ. දැන් සමහර කට්ටිය මොඩල් කෙනෙක් එනකොට බයයි ඉතින් නර්වස්. නමුත් ඒක වෙන්න බෑ. ඒක මොඩල් කෙනෙක් බෝල් වෙන්න ඕන. තව එකක් මොඩල් with the hairdresser beautician or designer cooperate වෙන්න ඕනේ. ඒ කෙනෙකුට දැන් ෂූට් එකක් කරන්න ඉස්සර ඒගොල්ලන් දැනගන්න ඕන මොනවාද වෙන්න ඕනේ. කොහොමද ප්‍රිපෙයාර් වෙන්න ඕන. cooperation very 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 important. Number 1 discipline time. මට මතකයි
ඕගලන්ට එක your models you came half an hour before time. Girl කෙනෙක් කළු වෙන්න පුළුවන් fair වෙන්න ඒක කිසිම ප්‍රශ්නයක් නෑ. නමුත් posing is important, cooperation. My heavens, very very important. ඒ කියන්නේ සමහරක් තියෙන්නේ shoots වලට පාට ප්‍රශ්නයක් නෑ. Eyebrows කළා නෑ. ඒ වෙලාවට the eyebrows has to be touched up because close-ups photographs when they take every detail can be seen. දැන් අනිවාර්යයෙන්ම ෂූට් එකකට රම්සිගේ ප්‍රී ප්‍රෙපරේෂන් එක තියෙනවානේ. මොඩල් කෙනෙක් හැටියට රම්සිගේ ෂූට් එකකට එනකොට මොඩල්ට තියෙන්න ඕනේ ප්‍රී ප්‍රෙපරේෂන් මොනවද? දැන් කියමුකෝ ෂෝ එකක් නැත බ්‍රයිඩල් ෂූට් or මොන හරි or hair shoot මම ඉතින් හිතන්නේ කොහමද ලස්සන කෙනෙක් ගන්න. සමහර වෙලාවට ඒගොල්ලන් කට්ටිය පින්තූර ෆෝන් එකෙන් එවන්නේ. but මම කියන්නේ ඒක මට හරියන්නේ නැහැ. ඒක මම දන්නේ නැහැ. ප්‍රශ්නයක් කියලා අපි දන්නේ නැහැ ඒගොල්ලන් මේ මොනවාද මේකප් තව එකක් ඒගොල්ලන්ගේ කොණ්ඩේ එක්ස්ටෙන්ෂන්ස් දාලා කියන එක දන්නේ නැහැ. සමහරවිට කරනකොට අපි ඒ වෙලාවට දන්න ඒක තමයි මම කියන්නේ ඒගොල්ලන් ඩිස්කස් කරන්න, ට්‍රයිල්ස් කරන්න ඕන. තව එකක් මම කියලා තියෙන ඒගොල්ලන්ගේ කොණ්ඩේ හොඳට ෂැම්පු කරලා එන්න මම එදාට ෂැම්පු කරලා සෙට් කරන්න ලේසි නම්. ස්කින් හරි අමාරු. ඒ ඉම්පෝර්ටන්ට් එක කියන්නේ no makeup, especially waxing, threading ඒවා is 100% important. And the hygiene, all that is important, and more than anything the time factor. මමත් ශ්‍රේෂ්ඨයේ ෆස්ට් රෑම් ෂෝ එක කරේ රම්සිත් එක්ක. එදා අවුරුදු 20කට කලින් හිටපු මොඩල්ස්ලා අතරේ දැන් මොඩල්ස්ලා අතරේ වෙනසක් දකිනවද? මොකක්ද තියෙන වෙනස එහෙමනම්? ලොකු වෙනසක්. ඒ කියන්නේ ඉස්සර මේගලන් සම දැන් අහනකොට කීයක් ගෙවනද how much you get paid කියලා. ඉස්ලාම් ප්‍රශ්නය. ඔව් ඉස්සර. තව එකක් නම් ඒ දවස්වල ඕගලන් නම් රොසෑන් ඕගලන් ඉල්ලලා නැහැ. සත්‍යයක් ඉල්ලලා නැහැ. අපි දෙන ගානක් ඕගලන් බාරගන්නේ. සමන හුඟක් ෂූට්ස් අපිටත් ගෙවන්නේ නැහැ. නමුත් අපි ආසයි කෙනෙක් වැඩ කරන්න. නමුත් first time ඒගලන් අහන්නේ how much. තව එකක් රොසෑන් මම දකින්නේ මම හිතන්නේ සමන කට්ටි පන්නින්නේ from one shoot to another. Timing is so bad. ඒ කියන්නේ we are waiting to finish and ඒගලන් දුවන්නේ එකක් ඉවර වෙන්න ඉස්සර තවක් හිතේ තියෙන තව එකක්. අද අලුත් මොඩල්ස්ලා ගොඩක් ඉන්නවා. ශේත්‍රයේ ඉන්න කැමැත්තෙන් ගොඩක් අය ඉන්නවා. අලුත් අයට දෙන්න පුළුවන් ඇඩ්වයිස් එකක් තියෙනවද බොහොම කෙටියෙන්? advice කියලා කියන්නේ ඒගලන්ට ඉති බය වෙන්න දෙයක් නැහැ. නමුත් they have to take the interest. The main thing is it's not only money or what it is. So they have to take into heart and their work seriously. And also it's very important. I think they should work closely with the photographer, the designer, what they need. Supposing it's a bridal or a swimwear shoot or a swimwear or not, they have to make sure everything is waxed or clean. So that is important. And another thing is shoes. Sometimes they wear the wrong shoes. Very important. ඒ කියන්නේ දැන් සමහර වෙලාවට ඒගලන් කියමුකෝ ෆේස් සූට් එක කියලා හිතන්නේ. නමුත් මම හිතන්නේ they have ඒගලන් දැනගන්න ඕන to bring their shoes and come. Because ඒ shoes එක තියෙන තමයි ඒගලන්ගේ posture, posing. shoes frame එකේ නැති වුණත් සපත්තු අඳින්න අවශ්‍යයි. සපත්තු හරි අවශ්‍යයි. රම්සි කියන විදිහකට මේ මොඩල් කෙනෙක්ට තනියෙන් මේ කාර්යභාරය කරන්න බෑ. කොරියෝග්‍රාෆර්ස්ලා, බියුටිෂියන්ස්ලා, ෆොටෝග්‍රාෆර්ස්ලා මේ හැමෝම එකතු වෙලා තමයි මේ කාර්යභාරය කරන්නේ. එහෙම නේද රම්සි? Of course, definitely. මේ ටීම් වර්ක් එකට මොඩල් ගෙන් ලැබෙන සහයෝගය ඉතා වැදගත්. බොහොම ස්තුතියි රම්සි එකතු වුණාට මේ beautiful me කියන segment එකට. මොකද මොඩල් කෙනෙක් තවත් ලස්සන කරන පුද්ගලයෙක් මම හිතන්නේ රම්සි කිව්වොත් නිවැරදි. ඉතින් බොහොම ස්තුතියි මේ segment එකට සහභාගී වුණාට. බොහොම ස්තුතියි. Thank you. දීප්තිමත් දිදුලන සමකට ග්ලෝ සම සඳහා වූ පරිපූර්ණ පෝෂණ සත්කාරය. ගයිඩින් ගුරු කියන සෙග්මන්ට් එකට අද මම The Agency එකේ ඔපරේෂන්ස් හෙඩ් කෝෂ් තමයි කතා කරලා තියෙන්නේ. ඉතින් The Agency කියලා කිව්වොත් ලංකාවේ මම හිතන්නේ වඩාත්ම ජනප්‍රිය මොඩල් ඒජන්සි එක කිව්වොත් නිවැරදි. ඉතින් කෝෂ් කෙනෙක් අපි අහමු ඇයි මොඩල් කෙනෙක්ට
මැනේජර් කෙනෙක් ඒජන්සි එකක් තියෙන්නම ඕනේද? මොඩල් කෙනෙක්ට සාමාන්‍යයෙන් තනියෙන් වැඩ කරන්න බැරිද අද ඉන්ඩස්ට්‍රි එකේ? Hello Roseanne. right question එකට උත්තරේ තමයි මොකද පුළුවන්. හැබැයි මොඩල් කියන එක දැනගන්න ඕනේ මොකද්ද මේ කරියර් එක කියන්නේ කියලා. මොකද අද ඉස්සර කාලේ මොඩල් කෙනෙක් බිල්බෝඩ් එකක ඉද්දි මොඩල් ආසයි. يعني මගේ මූණ බිල්බෝඩ් එකේ තියෙනවා. කමර්ෂල් එකකදී හරි ආසයි. එහෙම ඒකට ආසයි. හැබැයි අද වෙනකොට يعني ඕවර් එක්ස්පෝෂර් කියනවා. අපි ඒකට කියනවා අපි වැඩිපුර පේන. මොකද වාගේ මූණ ගොඩක් යූස් වෙන. මොකද ඉස්සර කාලේ අපි ගත්තොත් ලංකාවේ වුණ මොඩල්ස් 15ක් ඉන්නේ නැති. يعني මේ අපි කියමු එක මොඩල්ස් 15 දෙනා. ඉතින් ඒ 15 දෙනාට අමතරව ක්ලයන්ට් කෙනෙක්ට යන්නේ නැහැ. හැබැයි අද ඔප්ෂන්ස් හරි අඩුයි. ඩිමාන්ඩ් එකට තියෙන සප්ලයි එක අඩුයි. දැන් ගොඩක් කට්ටිය ඉන්නවා. එතකොට දැන් අපි කියමු දැන් මොඩල් X කියලා ගත්තොත් ඒ මොඩල් X ගේ මූණ ලංකාවේ පුරාම තිබ්බම තව මාස දෙකකින් ක්ලයන්ට්ස්ලා යූස් කරන්නේ නැහැ. එතකොට අපි කරන්නේ ඒ මාස දෙකට හරියන්න මෙයාට රේට් බජට් කරනවා. ඒක තමයි මගේ ජොබ් එක. මගේ ටීම් එකේ ජොබ් එක. ස්ට්‍රැටජයිස් කරනවා. ඒක අපි ලෙවල් එකට අපි කියමු දැන් කමර්ෂල් TVC ඔන්ලි නේ අපි කියව අපි යාට දෙනවා ඩොලර්ස් මෙච්චරක්, ඔව් රුපීස් මෙච්චරක්. එතකොට ඒකලන් අපිට Nokia යූස් කරොත් සිනමා එක හරි අර ඩිජිටල් හෝල්ඩින්ග්ස් වල හරි යූස් කරා ඒ කියන්නේ මොඩල් කෙනෙක්ට යම්කිසි වටිනාකමක් ලබා දෙනවා. වටිනාකමක් ලබා දෙන එක තමයි ඒජන්ට්ගේ ජොබ් එක. මොකද මොඩල් කෙනෙක් කියවම දැන් ගොඩක් දුරට ගත්තම ලංකාවේ මොඩලින් කියන එක ඒකලා ෆස්ට් කරියර් කරගන්නේ හරි අඩුයි. Even though it's a career that you get so much of money and get so much of privilege. But අපේ කට්ටිය දැනගන්න ඕනේ and ඒක තමයි මම එන්නේ. දැන් මම ආවෙන් පස්සේ මම කෝල් එක කරන yes she is available blah 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 කියලා එයාට දෙනවා තන. එයාට කෝල් කරලා ආගේ බජට්ස් අරගෙන කමිෂන් එක දාන එක දාන. ඒ කමියුනිකේෂන් ගැප් එක කරන. ඒතර මොඩල්ට තියෙන එයා ෂූට් එකට ගියා ෂූට් එක කරා ගෙදර ආව පේමන්ට් එක ගත්තා එච්චරයි. එතකොට එයාව අරිට ගයිඩ් කරන අපිට කොන්ට්‍රැක්ට් එකක් නා. බ්‍රෑන්ඩ් එම්බැසඩර් කෙනෙක් හරි කොන්ට්‍රැක්ට් එකක් නා. එතකොට මොඩල් ඒ විත් කොන්ට්‍රැක්ට් එකේ ගයිඩ්ලයින්ස් වලට ඔබේ වෙනවද කියන එකත් මගේ යුතුයකමක්. එතන මම තල්කන you can't do this. ඔව් සමහර මොඩල්ස්ලා දේවල් කරනවා ඒගොල්ලන් දන්නේ නැහැ. කියන්නේ ඒගොල්ලන් කොන්ට්‍රැක්ට් කියවන්නේ නැහැ. සමහර මොඩල්ස් අපි කියමු ෆ්‍රීලාන්ස් ඒජන්ට්ස්ලා කරන්නේ කෝඩිනේටර්ස්ලා ඔයා එන්න ෂූට් එකක් තියෙනවා TVC only කියලා. හැබැයි මේ කට වචනෙට කොන්ට්‍රැක්ට් එක කියවන්නේ ෂූට් එක පැය 14ක් පැය 16ක් විතර ඉඳලා මේ ළමයි මහන්සිලා කොන්ට්‍රැක්ට් එක සංගය. කොන්ට්‍රැක්ට් එකේ තියෙන all media all island exposure. but මම ආවන් පස්සේ මම කියවලා මම සමාජයට පාන්දර 4ට සෙට් එකට ගිහලා කොන්ට්‍රැක්ට් කියවනවා. කියවලා now I send a team member මේ කොන්ට්‍රැක්ට් එක කියලා නෝන මේ ටික වෙනස් කරන්න මෙයාම මෙතනින් අරන් යනවා මේක වෙනස් කරලා ෂූට් එක කරන්න දෙන්න. so that is my job. ඒකයි මම කියන්නේ මොඩල් ඒජන්ට් කෙනෙක් හෝ මැනේජර් කෙනෙක් ඉන්නවා කියන්නේ මොඩල් ප්‍රොටෙක්ටඩ්. ක්ලයන්ට්ස් එක්ක ප්‍රොෆෙෂනලිසම් එක වැඩි වෙනවා. දැන් කෝෂ් ඒජන්ට් කෙනෙක් ගන්නකොට ගොඩක් අය තියෙන ගැටලුවක් තමයි මේ පේමන්ට් එක පිළිබඳ ප්‍රශ්නය. දැන් ගොඩක් අය හිතනවා ඒජන්ට් කෙනෙක් ලොකු පේමන්ට් එකක් ලබාගෙන මොඩල්ට පොඩි පේමන්ට් එකක් දෙනවා කියලා. අපි පොඩ්ඩක් ක්ලැරිෆයි කරමු නේද ඒක? ඒක රොසන් අපි ගත්තොත් ඒජන්ට් කෙනෙක් පටන් ගන්නකොට මොඩල් සහ ඒජන්ට් අතර තියෙනවා legal document එකක්. ඒ document එක කියවුවොත් ඒකේ තියෙනවා terms and condition හතරේ තියෙනවා මේ මොඩල්ගේ අපි ගන්න ෆී එක මෙච්චරයි. මොඩල්ගෙන් ගන්නවා මෙච්චර කමිෂන් එක, ක්ලයන්ට්ගෙන් මෙච්චර කමිෂන් එක. මොකද අපි ක්ලයන්ට්වත් හැන්ඩල් කරන නිසා. ඒකට අදාළව තමයි අපි කමිෂන් එක ගන්න. ඊට එහාන් කමිෂන් ගත්තොත් මොඩල්ට කියනවා මට වගේ ඉන්වොයිස් එක බලන්න ඕනේ. ඒතර ඒජන්ට්ස් එකේ බලුවොත් මගේ ෆස්ට් ඕනේ මීටින් එකට ඕනේ මොඩල් කෙනෙක් ගන්නලා ඒකන් ඉන්වොයිස් එක බලන්න ඕනේ කිව්වොත් මම ඉන්වොයිස් එක පෙන්නනවා. හරිම transparent. There's nothing hidden cost or anything. It's all transparent. Like අපි දැන් අපිට overtime ගිහිල්ලා මොන හරි ගත්තොත් මම ගත්තා අපි කියමු 120ක් කමිෂන් එකක් ගන්න නම් ඉනිෂියලි මම එතකොට සෙකන්ඩ් මේකින් ගන්නේ 15%යි. මොකද එතකොට මගේ වැඩ අඩු නිසා. ඒතර එහෙම කරලා අපි කියමු ට්‍රාන්ස්පෝර්ට් වලට මොඩල් ටිකක් අපි ට්‍රාන්ස්පෝර්ට් වලට මම කමිෂන් එකක් දාන්නේ මොකද ඒක මොඩල්ගේ දෙයක් නිසා. ඒ වගේවට එහෙම ගොඩක් ඉන්ටර්නැෂනල් ඒජන්සිස් වලින් ගන්නේ මොඩල් ගෙන් ඒගොල්ලන් ගන්නවා 15%, ක්ලයන්ට් ගෙන් 15% ගන්නවා. so agency ශ්‍රී ලංකාවේ ගොඩක් ඉන්ටර්නැෂනල් ස්ටෑන්ඩඩ් එකට තියෙන නිසා අපිත් ඒ කමිෂන් එකට තමයි යන්නේ. අපි දකින තව දෙයක් තමයි මොඩල්ස්ලා දැන් මේක සෙකන්ඩ් කරියර් එකක් කරගෙන නැත්තම් ෆ්‍රීලාන්ස් වැඩ කරනවා නැත්තම් ඒගොල්ලන් වෙන ජොබ් එකක් කරන ගමන් හොබි එකක් හැටියට තමයි මොඩල් කරන්නේ. ඉතින් ඇයි මේ වෙනස ඇයි මොඩල්ස්ලා මෙහෙම කරන්නේ? අපි ගත්තොත් ඇයි මොඩල්ස්ලා මේක ෆස්ට් කරියර් කරගන්න නැත්තේ? මොකද ලංකාවේ විශේෂයෙන්ම අපි ගත්ත ජීජි හරිඩ් වෙලා හරිඩ් ඒගොල්ලන්ගේ ෆස්ට් කරියර් එක මොඩලින්. and then modeling වලින් පටන් ගන්න තමයි ඒගොල්ලන් පොඩි businesses පටන් ගන්නෙ. අයි ලංකාවේ කටියක් කරන්නේ නැත්තේ මොකද ඒගොල්ලන් හිතන්නේ මේකෙන් ගන්න හැමදේම සල්ලි ගන්න අඩුයි. මේකෙන් ගන්න living එකක් කරගන්න බෑ.
හැබැයි මගේ සමහර මොඩල්ස් ඉන්න ඒජන්සි එකේ මොඩලින් කියන එක එකලගේ ෆස්ට් ජොබ් එක. It's they live with that earnings. දැන් බ්‍රෑන්ඩ් එකකට මොඩල් කෙනෙක් තෝරනකොට ක්ලයන්ට් යම්කිසි ප්‍රීරික්විසිට්ස් ටිකක් තියෙනවා මොඩල් කෙනෙක්ගෙන. මොඩල් කෙනෙක්ව තෝරගන්නකොට ඒගොල්ලන් බලන්නේ මොන වගේ දේවල්ද? මගේ ඊසිම වේ එක තමයි අපි මම මොඩල්ස් දැන් Instagram Facebook එකෙන් ස්කවුට් කරනවා. මොකද ගොඩාක් කට්ටිය අප්ලෝඩ් කරනවා. එතකොට ගොඩාක් කට්ටිය ඒජන්සි එක හරිය මගේ නම හරි ටැග් කරා මම ටැග් ගාලා ගිහලා බලලා එයාට යවනවා ඊමේල් එකක් I'm so and so from the agency Sri Lanka වා කැමතිද join වෙන්න. එහෙම කියලා ඉතින් ඒගොල්ලන් මීට් එකට අරගෙන ඒගොල්ලන්ගේ මම මොඩල්ගේ ලස්සනයි උසයි ඇගේ හැඩේ ඒක තිබ්බා කියලා මම සයින් කරන්නේ. I do a research of the particular person for a week. ඒ රිසර්ච් එක තමයි ගන්න. මොකද අපි දන්නේ සමහර ෆොරින් මොඩල්ස් ලංකාවට එනවා මොන හේතුවට එනවද දන්නේ. එතකොට ඒක ඔක්කොම රිසර්ච් එක කළා තමයි මම ගන්න ඒජන්සි බ්‍රෑන්ඩ් එකට හාම් වෙනවද නැද්ද කියන එක බලලා. ඊට අමතරව මම බලන එකක් තමයි ගොඩක් මං ඒ වගේ වරද මං ඒජන්සි එකේ අවුරුදු 5කට කලින් පටන් ගත්තා වුණා දෙයක් මගේ ලුක් එක තිබ්බ ගම අපි සයින් කරා මොඩල් කෙනෙක්. හැබැයි ආ සෙට් එකට ගියාන් පස්සේ යාට මෙලෝඩි පෝසින් කරන්න බෑ. එක ට්‍රේන් වෙලා නැහැ. එක පෝස් එකේම ඉන්න ෆොටෝග්‍රැෆර්ස්ලා ක්ලික් කරනවා ලයික් බ්‍රෑන්ඩ් එකට සප්ලයි ජස්ටිෆයි එකක් නැහැ. සෝ ඒක කරන්න අපි දැන් කරන්නේ මොඩල් කෙනෙක් කරා අපේ ඒජන්සි එකේ තියෙන ස්ටේජස් 3ක්. trainee, development and main board. So a trainee period එකේ ඒගොල්ලන් අපි එච්චර පිච් කරන්නේ නැහැ. අපි කරන්නේ ඒගොල්ලන්ව train කරනවා. full on train කරනවා. ඒක train කරන්නේ මමයි තව ලංකාවේ leading male model කෙනෙක්. අපි training කරලා train කරලා ඊට පස්සේ මම development යනවා. development ඒගොල්ලන් ගොඩක් categories වල ගිහලා ඒගොල්ලන් හොඳ name එකක් ගත්තා. ඒගොල්ලන් main board යනවා. එතන main board කට්ටිය charge කරන එක ගොඩක් වැඩි. depends on the brand and the amount of work that they give. මම හිතන්නේ ගොඩක් මොඩල් කෙනෙක් ඒජන්ට් කෙනෙක් ලබා ගන්න ඕනද තනින් වැඩ කරන්න ඕනද කියන ලොකු අවබෝධයක් ලැබුණා කෝෂ් මේ ගයිඩින් ගුරු කියන සෙග්මන්ට් එකෙන්. බොහොම ස්තුතියි මගේ සෙග්මන්ට් එකට එකතු වුණාට. Thank you invite කරාට. ෆැෂන් හබ් කියන සෙග්මන්ට් එකෙන් අද එකතු වෙලා ඉන්න ඩිසයිනර් කමිල්. කමිල් ඉතින් අපි හැමෝම දන්නවා බොහොමත්ම ලස්සනට ඩිසයින් කරනවා වගේම පැජන්ස් වලටත් ලොකු දායකත්වයක් ලබා දීලා තියෙනවා. කමිල් අපි කතා කරමු මොඩල් කෙනෙක්. ඩිසයිනර් කෙනෙක් ළඟට එනකොට දැන් විශේෂයෙන්ම අපි බලමු කමිල් මොඩල් කෙනෙක් තෝරගන්නකොට කොයි වගේ දෙයක්ද මොඩල් කෙනෙක්ගෙන් බලාපොරොත්තු වෙන්නේ? අතන රොසන් ඩිසයිනර් කෙනෙක් කිව්වම ඩිසයින් එකක් ක්‍රියේට් කරන්න ඒගොල්ලෝ ගොඩක් මහන්සි වෙනවා. end of the day ඒගොල්ලෝ බලන්නේ අපි ඔක්කොමලා බලන්නේ හැම ඩිසයිනර් කෙනෙක් බලන්නේ ඒකේ හොඳ ප්‍රතිඵලයක්. ඒ කියන්නේ අපිට ප්‍රොමෝට් කරන්න ඕන අපි ඩිසයින් අපි ඒ කියන්නේ අපි පුළුවන් ඒ කැපකිරීම මේ මොඩල්ටත් දෙන්න ඕනේ අපි වෙන්නේ. and මොඩල්ට හොඳ අවබෝධයක් තියෙන්න ඕනේ මගේ ඩිසයින් එක මොකක්ද කියලා. ඒ වගේමයි අතන උස බලනවා මම උස ගොඩක් වැදගත් ඇඳුමක් කරද්දී and බොඩි එක and අර ගොඩක් කියලා ඇත්තටම රොසන් කිව්වා වගේ හැම දෙයක්ම වගේම ප්‍රොෆෙෂනලිසම්. yeah professionalism very important. මොකද ඒ ගත්තම අපි මොඩල් කෙනෙක් වුණාම අර ඩිසයිනර්ව අවබෝධය තේරුම් ගන්න එක තමයි ලොකුම දේ. දැන් අපි ඇත්තට ලංකාවේ බලවම හොඳ ඩිසයිනර්ස්ලා ගොඩක් ඉන්නවා. සමහර වෙලාවට normal එක මොඩල්ස්ත් බලනවා ඇති ඇයි අර ඩිසයිනර් අර මොඩල් විතරක්ම යූස් කරන්නේ කියලා. ඇත්තටම මේ කියවම ඒක එක පැත්තක් ගන්නවත් ඒක ෆේවර් කරනවත් එහෙම නෙවෙයි. ඒ ඩිසයින් කෙනෙක් හැටියට හරිම පහසුයි ඒ වගේ මොඩල් කෙනෙක් වැඩ කරන්න. මොකද අර මොඩල් අවබෝධයක් තියෙන ඩිසයිනර් ගැන අපිට කාලේ නාස්ති කරන්න ඕනේ නැහැ. ටක් ගාලා ෂූට් එක කරා ඉවරයි. දැන් කමිල් මොඩල්ස්ලා ගණනාවක් එක්ක අවුරුදු ගාණක් වැඩ කරලා තියෙනවනේ. මොඩල් කෙනෙකුයි ඩිසයිනර් කෙනෙකුයි අතරේ කොයි වගේ සම්බන්ධයක්ද තියෙන්නේ? ඉස්සලාම මේ දෙන්නගේ හොඳ අවබෝධයක් තියන්න ඕනේ. කොහොමද මෙයා වැඩ කරන්නේ මොන වගේ දේවල්ද ඩිසයිනර් බලාපොරොත්තු වෙන්නේ. ඒ වගේමයි ඩිසයිනර් දැනගන්න ඕනේ මේ මොඩල්ගේ මම මොනවද බලාපොරොත්තු වෙන්නේ කියලා. ඉතින් අවබෝධය දෙක ඩිලිවර් කරන්න පුළුවන් කියලා. ඉතින් ගොඩක් වෙලාවට
ඇත්තටම ටයිම් මැනේජ්මන්ට් එක ගොඩක්ම වැදගත්. මොකද ඩිසයිනර් කෙනෙක් විතරක් නෙමෙයි මේ ෂූට් එකට හරි ෂෝ එකට හරි ඉන්නේ. අපි හිතන ඉන්නවා මේකප් ආටිස්ට්. ඒ වගේ ගොඩක් දේවල් තියෙනවා. එතකොට ටීම් වර්ක්. එතකොට දැන් අපි ෂූට් එකක් කරන බලන් හිටියොත් මොඩල් වෙලා ගිහලා ගියොත් මේකප් ආටිස්ට් ගාවට එතකොට තව වෙලා යනවා. ඒ වගේ ගොඩක් වෙලා ටයිම් මැනේජ්මන්ට් එක ගොඩක් වැදගත්. ඒ වගේමයි අපි සමහරවිට අහනවා okay certain things like okay අපි සමහරවිට ෂූට් එක කරාම හිත අහනවා okay nude shoes ගේන්න nude underwear ගේන්න. සමහරවිට ෂූට් එකට ඇවිල්ලා මොඩල් කිව්වොත් එහම sorry I රතු එකක්. ඔව් එතකොට මාර විදිහට ප්‍රශ්නයක් එනවා. අනික සමහර වෙලාවට ඇඳුම් තියෙනවා පොඩක් ට්‍රාන්ස්පේරන්ට්. එතකොට අපිට ඕවා ගොඩක් ඉම්පෝටන්ට්. ඉතින් මේ වගේ දේවල් වුණාම අර ඩිසයිනර් තරහ එනවා. එතකොට ඩිසයිනර් තරහ ගිහලා මේ මූඩ් එක ආවම අර ෂූට් එක කරනකොට මොඩල්ටත් අප්සෙට් යනවා. ඉතින් අනිත් එක තව එකක් අපි ඕන දෙයක්. ඒක මොඩලින් විතරක් නෙවෙයි. අපි කොහෙට හරි වැඩකට යනකොට ජොබ් එකකට යනකොට අපි අනිවාර්යයෙන්ම ගෙදර තියෙන ප්‍රශ්න ගෙනියන්නත් බෑ. තමන්ගේ තියෙන මොන ප්‍රශ්නයක්ද එතන ගෙනියන්න බෑ. එතන යන්න ඕනේ බ්ලැන්ක්. මම යන්නේ මොන හරි වැඩක් කරන්න. ඒක වැදගත් වැඩකට යන්නේ. මොකද මට විතරක් නෙවෙයි අනිත් එක්කනටත් ඒක වැදගත්. ඩිසයිනර්ටත් වැදගත්. ඩිසයිනර් හරි කවුරු හරි. ඉතින් ඒකද බ්ලැන්ක් විතර යනවා හොඳට තමන්ගේ වැඩ කරා එළියට ගියා. එනකොට මෙතන තියෙන ප්‍රශ්නේ ගෙදර ගෙනියන්නත් ඕනේ. අනේ ඒ වගේ. ෆ්‍රී හොඳ මයින්ඩ් එක හැපි පිට එනවා. වැඩ කරනවා යනවා. ප්‍රොෆෙෂනල් මොඩල් කෙනෙක් ගියාම හරි ලේසි ඩිසයිනර්ස්ත් වැඩ කරන්නේ. දැන් මේ පාර සමහර අර අන්තිම මොහොතේ මොන හරි රෑම්ප් එකට යන්න ඕන මෙන්න මොඩල් කෙනෙක් ඉන්නවා නම් එක්ක zip එකක් කැරේ මොන හරි වුණොත් අර ඩිසයිනර් පැනික් වෙනවා. ඕගො මට වෙලාවට මොඩල් යවන්න පුළුවන්ද රෑම්ප් එකට කියලා. මොකද මුළු ෂෝ එකම එක දෙයක් මිස් වුණොත් මිනිස්සු කතා කරන්නේ ඒ ගැන විතරයි. ඒක දන්නේ නැහැ බෑක් ස්ටේජ් එකේ මොනවද වෙන්නේ කියලා මිනිස්සුන්ට අවබෝධයක් නැහැ. ඉතින් ඩැනියල් ඔදන්න ප්‍රොෆෙෂනල් මොඩල් කෙනෙක් ඩැනියල් ඉඳලා don't worry I will handle that you go. like ඒ වගේ නිකන් මොඩල්ස් එහෙම ඉන්නකොට කොන්ෆිඩන්ස් දුන්නාම ඒක හරි ආසාව ඒක හරි හිතට සතුටක් තියෙනවා. ඒතර අපිටත් ගිහලා ඕන නිදහසේ ෂෝ එක බලන්නත් පුළුවන් අවස්ථාවක් තියෙනවා ඇත්තටම. මම තව එකක් කියන්න ඕනේ හැබැයි. දැන් ඇත්තටම කිව්වම රොසෑන් දැන් ඔයාගේ එක්ස්පීරියන්ස් එක. අපි මිස් යුනිවර්ස් ගියාම අපි ආව බැංකොක් වලට බලන්න. ඒතකොට අපි බැලුවම අර ලංකාවේ කෙනෙක් හොඳට ඒ කියන්නේ අපේ කියන හැඟීම එන්නේ ඒ වගේම ආඩම්බරයක් හිතෙන්නේ ඒකට අංග සම්පූර්ණව අකට 100% එතන ඉදිරිපත් වෙනකොට. මොකද දැන් ඇත්තටම ඔයාත් දන්නවා ඔයාගේ එක්ස්පීරියන්ස් එක රොසෑන් මිස් යුනිවර්ස් කරන්න ගියා කියලා. මිස් යුනිවර්ස් ඕන පැජන්ට් එකකට යද්දි Taman දෙන්න ඕනේ 100%ක්. මොකද Taman රට වෙනුවෙන් යන්නේ අනිත් එක Taman වෙනුවෙන්. මොකද Taman රෑම්ප් එකට ගිහිල්ලා හරි එක්ක ටීවී එකේ හරි කොහේ හරි බලද්දි ලස්සන බොඩි එක තියාගෙන අපි වෝක් කරනවා ඔක්කොම පර්සනැලිටි එක බැලුවම Tamanට තියෙන Taman රට වෙනුවෙන් 100% දුන්නා කියලා. ඒතර හිතේදොත් දන්නවා. ඉතින් දැන් මොඩල්ස්ට මම ගොඩක් වෙලාවට කියන්නේ අලුත් වෙන ශේෂ්ත්‍රයට ගොඩක් අලුතින් අය එනවා. ඇත්තට අපිට අවශ්‍යයි. මොකද හැමදාම අද ඉන්න එක්කන සමහරට අවුරුදු ගාණක් මොඩල් කරලා යන්න පුළුවන්. හැබැයි ඒ වගේමයි ඒ පුළුවන් තරම් කැප කරලා තවත් ශේෂ්ත්‍රයේ තව ඉදිරියට යන්න පුළුවන්. ඒ කියන්නේ අවුරුදු ගාණක් ඉඳලා තවත් ඉස්සරහට යන්න පුළුවන් අය ඉන්නවා. ඇයි ඒගොල්ලෝ එහෙම ඉන්නේ? මොකද ඒගොල්ලෝ දන්නවා බොඩි එක හොඳට තියාගන්න ඕනේ. මේන්ටේන් කරන්න ඒක ගොඩක් වැදගත්. මේන්ටේන් කරගෙන ඉන්න නිසා. මොකද ඒගොල්ලන්ට තවත් අවුරුදු 5ක් 6ක් කරන්න පුළුවන්. අලුත් අය දැනගන්න ඕනේ මොඩලින් කරනවා කියන්නේ ලේසි දෙයක් නෙවෙයි. يعني ෆොටෝ එකකට හිටියා මේකප් එකක් දාගෙන හිටියා දැන් ඉතින් මොන දෙයක් හිටියත් ෆොටෝෂොප් කරන්න පුළුවන් ලස්සන සමාලලට බලවම වෙනස් කෙනෙක් ඉන්නේ ඒක නෙවෙයි ඇත්තට මොඩලින් කියන්නේ ගොඩක් දේවල් ඉගෙන ගන්න ඕනේ ඒ කියන්නේ ඩිසයිනර් කෙනෙක් ප්‍රොජෙක්ෂන් ප්‍රොජෙක්ෂන් and ඩිසයිනර් කෙනෙක්ට උපරිම තමන්ගේ සහයෝගය දෙන්න ඕනේ ඕන දෙයකට මොකද ඩිසයිනර් කෙනෙක් හින්දා තමයි මොඩල් කෙනෙක් එයාගේ මොඩලින් ගේ ලයිෆ් එක ජොබ් එක කරන්නේ නැත්තම් ඩිසයින් කෙනෙක් තරහවම කවුරුත් නැහැ අනික හොඳට මතක තියාගන්න ඕනේ ඩිසයිනර්ස් 10 දෙනෙක් හිටියොත් 10 දෙනා වැඩ කරන්නේ 10 විදිහකට හැමෝම එක වගේ නෙවෙයි එක දෙයක් හැම දෙනාම බලාපොරොත්තු වෙන එකම දේ අර මොඩල් ගෙන් උපරිමයටම එයාගේ ඩිසයින් එක එලි දක්වන්න ඇත්තන ඩිසයින් එක එලි දක්වන්න ඒ කියන්නේ හොඳට තමන්ගේ ඩිසයින් එක පෙන්වන්න තමයි ඕන ඩිසයින් කෙනෙක් බලන්නේ මොකද එයා මහන්සියලා ඩිසයින් එකක් කරන්න ඒක හදාගන්න මහන්සි වෙනවා. ඉතින් ඒ වගේම මොඩල් දැනගන්න මුදල් ගොඩක් ඇත්තට දැන් කාලේ මුදල් ගොඩක් වියදම් කරනවා. ඉතින් ඒකට ප්‍රතිඵල එන්නේ එයා ප්‍රොමෝට් කරන එක. මේක මොඩල් ඩිසයිනර් ප්‍රොමෝට් කරනවා. ඒ වගේම මොඩලුත් ප්‍රොමෝට් වෙනවා ඉවෙන්චුවලි නේ. දැන් අපි මොඩල්ස්ලා ගැන වැඩිපුර කතා කරාට ගොඩක් ක්ෂේත්‍රයට ඩිසයිනර්ස්ලා දෙන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. අද ඩිසයිනර් කෙනෙක්ට තියෙන ඔපචුනිටි මොකද මම දන්නවා ඔයගලගේ කාලේ නම් කන්ටෙස්ට් එහෙම ගොඩක් තිබුණේ නැහැ. සහයම තමයි ඉස්සරහට යන්න ඕනේ. but දැන් අද කොම්පිටිෂන්ස් ගොඩක් තියෙනවා. කොහොමද මේගලන්ට තියෙන ශාස්ත්‍රයේ තියෙන ඉඩකඩ? ඇත්තටම රොසෑන් ඉස්සර ගොඩක් අපි පටන් ගන්න කාලේ ගොඩක් ඩිසයින් ස්කූල්ස් තිබ්බේ නැහැ.
ගොඩක් අය තමන්ගේම දෙයක් එක්කෝ තව මොන හරි දෙයක් දැකලා එයාගේ ඕන එක එයා ක්‍රියේට් කරා. දැන් එහෙම නෙවෙයි. දැන් ඇත්තම බැලුවම සමහර වෙලාවට අද බලන්න පුළුවන් අද තියෙන ෆැෂන් එක මෙහි විතර නෙවෙයි. පැරිස්ද හැමතැනම නිව්යෝක් මොනවද තියෙන ෆැෂන් කියලා ටක් ගාලා අපිට බලන්න පුළුවන් ඉන්ස්ටන්ට්ලි බලන්න පුළුවන්. ඒ වගේම එක අතකින් එක හොඳයි. මොකද ඒක වර්ල්ඩ් වයිඩ් අර ඔක්කොලටම හොඳ නොලෙජ් එකක් එනවා. ඒ වගේමයි ඩිසයිනින් ස්කූල්ස්. දැන් මම හිතන්නේ ඩිසයින් ස්කූල්ස් ගොඩක් තියෙනවා. හොඳ ඩිසයින් ස්කූල්ස් තියෙනවා. ඒවැයේ මම අලුත් ඔය ඒගොල්ලෝ ෆැෂන් ෂෝස් බලන්න ගියාම අලුත් අය ඉන්නවා හරිම ක්‍රියේටිව්. ඒ කියන්නේ ඇත්තටම ආඩම්බර හිතෙනවා ලංකාවේ මේ වගේ කට්ටිය ඉන්නවද කියලා. ඉතින් ඒගොල්ලෝ තමයි ෆියුචර් එක. ඇත්තටම දැන් අර ෆැසිලිටිස් ගොඩක් වැඩි. ඉස්සර කාලේ එහෙම එච්චර ෆැසිලිටිස් තිබ්බේ නැහැ. අනික අපිට ටේලර් කෙනෙක් හොයාගන්න අමාරුයි. මොන දේ ක්‍රියේට් කරත් අන්තිමට ටේලර් අතේ තමයි වැඩේ තියෙන්නේ. ඉතින් ඒ වගේ හරි අමාරු ප්‍රශ්න තියෙනවා. දැන් හැබැයි ගොඩක් ළමයි අර වගේ හැම දෙයක්ම ඉගෙනගෙන ඒගොල්ලන් ඉස්සරහට එන්න ගොඩාක් ඒ වගේම අත දෙන අයත් ඉන්නවා. ඉස්සර අපි කාලේ එහෙම අත දෙන කට්ටිය අඩුයි. ඇත්තටම. ඉතින් ඒකින්ද මම හිතන්නේ දැන් මේ පැත්තේ එන අයට මේක ෆියුචර් එක කවුරුත් කැමති ලස්සන අඳින්න. ඔව්. ලොකු වාසියක් තියෙනවා. ඒ වගේම තමයි කමිල් ගොඩක් අය හිතනවා කමිල්ගේ ඩිසයින්ස් එක විදියක්. තව කෙනෙක්ගේ ඩිසයින්ස් තව විදියක්. දැන් මිනිස්සු හිතන විදියට ඔයාගේ ඩිසයින්ස් වෙනස් කරන්න සූදානම්ද? ඇත්තටම රොසෑන් ඩිසයිනර් කෙනෙක් හැටියට සමහර වෙලාවට අපි ගාව තියෙනවා සර්ටන් අර සමහර ඒවල් තියෙන අයිඩියා ඒක අපිට කරන්නම ඕන කියලා හිතන ඒවා. හැබැයි ඒක ෂෝ එකකට එහෙම නැත්නම් අපි ෆොටෝ ෂූට් එකක් කරද්දි කරන්න පුළුවන්. ඒක අපේ ක්‍රියේටිවිටි කවුරුත් මොනවත් කියන්නේ නැහැ. නමුත් ඕකේ හදිස්සිය දැන් ඔයා එනවා මට ඩිසයින් එකක් කරගන්න. ඒ වුණාට මම එතකොට ඔයාගෙන් අහන්න ඕනේ ඔයාගේ බොඩි ෂේප් එක ඔක්කොම බලලා ඒ වගේම ඔයාගේ අයිඩියා එකත් ගන්න ඕනේ. මොකද සමහරවිට මම කරන දෙයට ඔයා අකමැති වෙන්න ඉඩ තියෙනවා. හරි? ඉතින් ඒ හින්දා අර ඒ වගේ දෙයක් කරදී. ඒ කියන්නේ ඇත්තටම selling points. ඒ කියන්නේ අපි මොන හරි කරනවා නම් කාට හරි අපි බිස්නස් එකක් හැටියට යද්දී අපි අර ක්ලයන්ට් ගේ පොඩ්ඩක් අයිඩියාස් ගන්න ඕනේ. ඒකලා අපේ අයිඩියා මොනවද කියලා යාට පැහැදිලි කරලා දීලා අපිට කියන්නේ සමහරවිට එයා කැමති නැත්තම් උදාහරණයක් කිව්වොත් ඔයා කැමති නැහැ blue වලට. මම කිව්වොත් no you try this first okay you try and see. සමහර වෙලාවට ක්ලයන්ට් උත් ඒ අයිඩියා එකට එකග වෙනවා. ඒකින්ද කැමති වෙන්න පුළුවන්. ඒකින්ද අර ඇත්තට ක්‍රියේටිව් එක අර සමහරවිට අර ෂෝ එකක් කරද්දී අපිට තියෙනවා 100% ෆ්‍රීඩම් අපිට මොනවද කරන්න ඕනේ කියලා. අර වගේ ක්ලයන්ට් කෙනෙක් ගත්තම ෆ්‍රීඩම් එක සමහර වෙලාවට එයා ක්ලයන්ට් ගේ අයිඩියා එකත් ගන්න ඕනේ. හැබැයි දැන් ඔයා කිව්වා වගේ අර බැලුවම ඩිසයිනර්ස්ලා බැලුවම අපේ ලංකාවේ ඉන්න ගොඩක් ඩිසයිනර් කෙනෙක් ඉන්න සීනියර් ඩිසයිනර්. ඇත්තටම ඒගොල්ලෝ ක්‍රියේටිවිටි බැලුවම ඒගොල්ලන්ට අද ඉස්සර උදාහරණයක් කීර්ති ශ්‍රී කරුණාරත්න ඒ වගේ බැලුවම යෝලන් එතකොට ඒ වගේ බලලා ඒ කට්ටියට ගොඩක් ඉස්සර ෆැසිලිටිස් තිබ්බේ නැහැ ඔය වගේ දැන් තියෙන අයට වගේ. ඒගොල්ලෝ අමාරුවෙන් ඒක ක්‍රියේට් කරගත්ත දෙයක් තියෙන්නේ. දැන් බලවම ලංකාවේ ඒ වගේ කට්ටිය ගොඩක් ඉන්නවා. ඉතින් අර ඩිසයිනර්ස් 10 දෙනෙක් ගත්තම 10 දෙනා 10 විදියක්. හැබැයි මගේ එකම දේ මම කැමතිම දේ මම මේ පාර ෂෝ එක කරද්දී අපි ඔක්කොමලා එකට එකතු වෙලා වැඩ කරොත් ඒක ගොඩක් ලොකු දෙයක්. මොකද රොසෑන් සමහරවිට මගේ ඩිසයින් එකට ඔයා කැමති වෙන්න පුළුවන්. ඔයා සමහර වෙන ඩිසයින් කෙනෙකුට අකමැති වෙන්න පුළුවන්. නමුත් හැම එකනම මහන්සි වෙන්නේ මොන හරි දෙයක් ක්‍රියේට් කරන්න. ඉතින් ඒක තේරුම් ගන්න ඕනේ ගොඩක් අය. ඒ කියන්නේ අර උස් පහත ඒ වගේ ආරය හොඳයි මෙයා හොඳයි එහෙම නෙවෙයි. ඉතින් කම්පැරිසන් එකක් නැතුව ඔක්කොම එකතු වෙලා වැඩ කරොත් ඇත්තටම අපේ ලංකාවේ හොඳ ඩිසයිනර්ස් ඉන්නවා. අපිට හොඳ ෆියුචර් එකක් තියෙනවා එහෙම කරන්නේ. ඔව් මම හිතන්නේ වැදගත් දේවල් ටිකක් කියවනවා කමිල්ලා. ඉතින් ඩිසයිනර් කෙනෙක් කොහොමද ශාස්ත්‍රීය ඉදිරියට යන්න ඕනේ, මොඩල් කෙනෙක් කොහොමද තෝරගන්නේ, බොහොම කාරණා අපි ඉගෙන ගත්තා. Thank you කමිල්. Thank you very much. ඉතින් අද ඉන්ඩස්ට්‍රි එක ගැන බොහෝ දේවල් අපි කතා කරා. ලබන සිකුරාදාත් මොඩල් කතා තුලින් මම එනවා ඔබ ළඟට.